සකට අදාළව විශේෂයෙන්ම රසායන විද්‍යා කොටසේ අර්බුද තිබුණා එක්සෑම් එක ඇතුලේ ඒකට සහභාගී වුණු දරුවන්ට. මම ඈගෙන් ඍජුවම විමසා සිටිනවා අලුත් සිලබස් එකෙන් කඩදාසි නිෂ්පාදනය වගේ කොටස් වලින් කෙමිස්ට්‍රි වල විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අලුත් සිලබස් එකට අදාළව දාලා තිබුණා. එතකොට රසායන විද්‍යා කොටසට අදාළ ප්‍රශ්න විශේෂයෙන්ම එස්සේ පේපර් එක කරනකොට රසායන විද්‍යා කොටස මේ අලුත් සිලබස් එකට අදාළ කොටස් වලින් ඔබට ගැටලුවක් ප්‍රායෝගික ගැටලුවක් සිද්ධාන්ත ලියනකොට ඔබට අපහසුතාවයක් ඇති වුණාද? කෙමිස්ට්‍රි පාඩම හොඳටම පාඩම් කරලා ගිය නිසා එහෙම කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. කඩදාසි නිෂ්පාදනය කියන කොටස අපි ඉගෙනීමේට නියමිත කොටසක් නිසා සීලම දරුවන්ගේ දැනගැනීම පිණිස තියරි ටියුට් එකේ කඩදාසි නිෂ්පාදනය කියන කොටසට අදාළව අහලා තිබුණු ප්‍රශ්න තියරි ටියුට් එකෙන්ම ගොඩ දා ගන්න පුළුවන්ද කියලා අපි අයගෙන් විමර්ශනය කරලා බලමු. 2019 අවුරුද්දේ රසායන විද්‍යා කොටසට අදාළ SFT විෂය දාලාවේ ප්‍රශ්න පත්‍රයේ රසායන විද්‍යා කොටසෙන් කඩදාසි නිෂ්පාදනයෙන් අහන ප්‍රශ්නයක් ගොඩක් අය මේ අර්බුදය ඇති කරන ප්‍රශ්නය. එතනදී ශිෂ්‍ය කණ්ඩායමක් ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කරනවා කඩදාසි නිෂ්පාදනය කරන්න. එතකොට මේ ප්‍රොපෝසල් එකට සමාන යාන්ත්‍රණයක් අපි ක්ලාස් එකේ කඩදාසි නිෂ්පාදනයට උගන්වලා යවුවා. ඒ ප්‍රොපෝසල් එකෙන් අහන ප්‍රශ්න තමයි මෙතනින් අපි දැන් මේ ශිෂ්‍යාවගෙන් විමසන්නේ. A level paper එකේ තිබුණු ප්‍රශ්න. එක පොඟවාගත් කඩදාසි ඇඹරීමේ අරමුණ කුමක්ද කියලා. කඩදාසි නිෂ්පාදන ක්‍රමවේදයක් දාලා තියෙනවා. ඒකෙදී කඩදාසි පොඟවා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කඩදාසි පොඟවල ඒකෙන් තමයි කඩදාසි නිෂ්පාදනය කෙරෙන්නේ. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි A level paper එකේ මේ සරල ප්‍රශ්නය. පොඟවාගත් කඩදාසි ඇඹරීමේ අරමුණ කුමක්ද? පල්පය සාදා ගැනීම සඳහා. ඔව්. ඇය දුන් පිළිතුරු තමයි පල්පය සාදාගෙන බලන්න ඉතාලම සරලව උත්තර ගලපන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය විරංජන කුඩ එකතු කිරීමේ අරමුණ කුමක්ද? විරංජනය කිරීමට නැත්නම් වර්ණ ඉවත් කර ගැනීමට. බොහොම සරලව ක්‍රමීලකම් 3. මේකෙදි ආකාර දෙක කඩදාසි නිෂ්පාදනය වන මේ ප්‍රොපෝසල් එක එකක් තමයි විරංජන කුඩු දාලා කඩදාසි හදනවා විරංජන ඒ කරන්නේ නැතුව කඩදාසි හදනවා. ඒතකොට වර්ග දෙක කඩදාසි හැදෙනවා. අහනවා ප්‍රශ්නයක් එක වර්ගයේ සහ දෙක වර්ගයේ කඩදාසි අතර පෙනුමෙහි ඇති ප්‍රධාන වෙනස කුමක්ද? එක වර්ගයේදී විරංජන කුඩ එකතු කරන හින්දා වර්ණය සුදු පැහැති වෙනවා. නමුත් දෙවනි වර්ගයේදී විරංජන කුඩ එකතු කරන්නේ නැති හින්දා තද වර්ණයක් ලැබෙනවා. තද වර්ණයක් ලැබෙනවා. එතකොට පල්ප ඇස්වැන්න වැඩි කර ගැනීමට මේ කඩදාසි වලට පිදුරු මිශ්‍ර කරනවා කියලා තව ශිෂ්‍යෙක් ප්‍රොපෝසල් එකක් ගේනවා. පිදුරු මිශ්‍ර කරලා පල්පේ පිදුරුත් එකතු කරලා හදනවා කියලා. එතකොට පිදුරු එකතු කරලා පල්ප එක හැදුවොතින් මේ ගුණාත්මක බමින් දුර්වල කඩදාසි හැදෙනවා කියලා දාලා තියෙනවා. ඒක අසාර්ථක ක්‍රමයක්. එතකොට ඒ අසාර්ථකත්වයට හේතුව මොකක්ද කියලා අපි ආයෙත් විමසමු. මේක හිතලා ලියන්න ඕනේ ප්‍රශ්නයක්. මේකෙදි පල්පය හදන්නේ කඩදාසි වලින්. නමුත් මේකට පිදුරු දැම්මහම පිදුරු කඩදාසි මට්ටමට තන්තු බවට පත් වෙන්නේ නැති නිසා ඒක තමයි හේතුව. එතකොට කඩදාසි නිෂ්පාදනය කියන මාතෘකාව අරගෙන බය වෙලා එක්සෑම් එකට වාඩි වුණු දරුවෝ ඔන්න ඔය ප්‍රශ්න සල්පේ විතරයි ඇහුවේ 2019 අවුරුද්දේ. හරිද? අනිකුත් සියලුම ප්‍රශ්න පරණ සිලබස් එකේ තියෙන දේවල් කෙමිස්ට්‍රි පාර්ට් එකේ. ඒ නිසා දැන් අපි හැමදෙනෙක්ටම පැහැදිලි වෙනවා අපි නිර්වෝල් මානසිකත්වයෙන් එක්සෑම් එකට ගිහිල්ලා අය පිළිතුරු සපයපු ආකාරය තමයි කිව්වේ. ඒ ආකාරයට නිදහස් චින්තනයකින් එක්සෑම් එක ලියනවා නම් ඔයා සැලකිලිමත් වෙන ඔය කරුණු ඔය බය වෙන කරුණු එක්සෑම් එකේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා තාක්ෂණිකාංශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ පත් වූ ඇයට අපි සුබපතන ගමන්ම අනිත් සියලුම දරුවන්ට ඉල්ලීමක් කරනවා මේක අභියෝගයක් කරගෙන මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි උගන්වන මේ සිස්ටම් එක ඇතුළේ රැඳිලා ඉන්න මේ සිස්ටම් එක ඇතුළේ ඔයා දෙන වැඩ ටික ඔක්කොම ටික අංග සම්පූර්ණව කරනවා නම් අපේ තියරි රිවිෂන් පන්තිය ඇතුළේ අපි කරන ෆුල් ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ හිර වෙලා ඉන්නවා නම් ඔයාට එක්සෑම් එක කොට දා ගන්න එක අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. අපි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයකට අපේ ශිෂ්‍යාවට සුපතන ගමන් ඔබටත් ඒ පණිවිඩය ලබා දීමක් කරනවා. අන්ත කඩදාසි නිෂ්පාදනය. කඩදාසි නිෂ්පාදනයේ මූලික පියවර මොනවද කියලා ටියුට් එකේ 33 වෙනි පිටුවෙන් අපි පටන් ගමු. කඩදාසි නිෂ්පාදනයේ මූලික පියවර මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. මෙතන මම කඩදාසි නිෂ්පාදනය සම්බන්ධ තියරි ටික ඔක්කොම උගන්වන්නේ ප්‍රශ්න සහ උත්තර විදියට. ඒ නිසා මම ප්‍රශ්නය දාලා මම උත්තරේ දාලා තියෙනවා. ළමයට ඒක ප්‍රශ්න උත්තරේ පාඩම් කරගත්තට පස්සේ කඩදාසි නිෂ්පාදනය අංග සම්පූර්ණව කතාව ඉවර වෙනවා. හරි. කඩදාසි නිෂ්පාදනයේ මූලික පියවර ටික ඇහුවම පල්පය සෑදීම, ෂීට් සෑදීම, තෙත් කරවීම, වියලීම, ආලේපනය කියලා උත්තරයක් දාලා තියෙනවා. එච්චරයි දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් කතා කරනකොට ඒ ඔක්කොම ආට පැහැදිලි වෙවි. දෙවෙනි ප්‍රශ්නය පල්පය සෑදීමට යොදාගන්නේ මොනවාද? ඔයා කඩදාසි හදනවා නම් ඒකේ පල්පය හදා ගන්න ඕන. පල්පය හදන්න අපි ශාකමය ද්‍රව්‍යනේ කොට වෙලාවට ගන්නෙ. ශාකමය ද්‍රව්‍ය කියන්නේ සෙලියුලෝස්.
අපි දන්නවා කඩදාසි නිර්මාණය වෙලා තියෙන සෙලියුලෝස් තන්තු වලින්. එතකොට කඩදාසි නිර්මාණය වෙලා තියෙන මේ සෙලියුලෝස් තන්තු ටික හරියට සෙට් කරගන්න එක තමයි කඩදාසි නිෂ්පාදනය කියලා අපි කියන්නේ. එතකොට පල්පය හදාගන්න අය පාවිච්චි කරනවා ලී කුඩු, පිදුරු. ඒ වගේම යූකැලිප්ටස්, පයින් වගේ ශාක වලින් ලබා ගන්න දැව කොටස්. මහා පරිමාණයේ යූකැලිප්ටස්, පයින් වගේ ගස් කපලා ඒ වගේ තියෙන දර කොටස් පාවිච්චි කරනවා මහා පරිමාණයෙන් කඩදාසි නිෂ්පාදනය කරන්න. ඒ වගේම වීදුරු, ඒ වගේම පරණ පත්තර, පරණ පොත් වගේ දේවලුත් කඩදාසි නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා. එතන අන්න ඒ දේවල් පාවිච්චි කරලා තමයි අපි යාන්ත්‍රික පල්පය සාදාගන්නේ. මේ පල්පය සාදාගන්නේ. ඊට පස්සේ දැන් පල්පය සාදා ගන්න ආකාරය විතරයි අහන්නේ. දැන් ඒක හරි. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා පල්පය සෑදීමේ මූලික අරමුණ සහ පල්පය සෑදීම සිදු කරන්නේ කෙසේද කියලා. හරියට පැහැදිලිව ප්‍රශ්න ගන්න. පල්පය සෑදීමේ මූලික අරමුණ කුමක්ද? මේ යාන්ත්‍රික පල්පය හදන්නේ මොකටද? මේ යාන්ත්‍රික පල්පය හදන්නේ මේ ශාක කොටස් වල තියෙන සෙලියුලෝස් තන්තු ටික ළමයිනේ වෙන් කරලා, ලිග්නින් වෙන් කරලා, සෙලියුලෝස් වලින් ලිග්නින් වෙන් කිරීම තමයි ප්‍රධාන අරමුණ. ශාක කොටස් වල ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් තියෙනවා. සෙලියුලෝස් කියන අපි ඉගෙන ගත්තා බයෝකෙමිස්ට්‍රි වලදී සෙලියුලෝස් කියන්නේ බහු අවයවිකයක් ස්වභාවික. අන්නේ සෙලියුලෝස් තන්තු වලින් ලිග්නින් වෙන් කරන එක තමයි මේ පල්පය හදන එකේ ප්‍රධාන අරමුණ. එතකොට මම මෙතනත් දාලා තියෙනවා ශාක කොටස් වල තියෙන මේ ප්‍රධාන කොටස් දෙක. ශාක කොටස් වල සෙලියුලෝස් තියෙනවා, ලිග්නින් තියෙනවා. සෙලියුලෝස් කියන්නේ බහු අවයවිකයක්. සෙලියුලෝස් තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය. ලිග්නින් වලින් සෙලියුලෝස් තන්තු ටික වෙන් කරලා ඒක තමයි මෙතන අපි සිද්ධ කරන්නේ. ලිග්නින් කියන්නේ ශාක සෛල වල අඩංගු වන ශාක වල ව්‍යුහ නිර්මාණය වෙන්න දායක වෙන ද්‍රව්‍යමය කොටසක්. සෙලියුලෝස් සහ ලිග්නින් දෙකම ශාක වල තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ කතාවත් හරි. එතකොට මේකේ අහනවා පල්පය සිදු කරන්නේ කෙසේද කියලා. ක්‍රම දෙකකට සිදු කරනවා. දැන් මම ටියුට් එක පොඩ්ඩක් එනවා ටියුට් එක ඇසුරට එන. මෙම පල්පය සෑදීම සඳහා යාන්ත්‍රික සහ රසායනික ක්‍රම භාවිතා කරේ කියලා තියෙනවා. මෙම ක්‍රම යොදාගෙන ශාක කොටස් වල ඇති ලිග්නින් ද්‍රව්‍ය සෙලියුලෝස් තන්තු වලින් වෙන් කරේ කියලා කියනවා. නමුත් මම යාන්ත්‍රික හරි විස්තර වලට යන්න ඕනේ. මම ටියුට් එකම අරගෙන කියුවේයි. මෙම පල්පය සෑදීම සඳහා යාන්ත්‍රික හා රසායනික ක්‍රම භාවිතා කරේ. යාන්ත්‍රික ක්‍රමයක් කියන්නේ ළමයි අපි මේ ශාක කොටස් ටික ඔක්කොම අරගෙන මොකක් හරි යන්ත්‍රානුසාරයෙන් මේවා අඹරලා කුඩා කැබලි වලට කඩලා අපිට පුළුවන් යාන්ත්‍රික විදියට පල්පය සාදා ගන්න. රසායනික ක්‍රමය කියන්නේ මේකට අපි කිමිකල් දානවා. රසායනික ද්‍රව්‍ය දාලා පල්පය හදා ගන්නවා. ඒ කිමිකල් දැම්මම රසායනික ද්‍රව්‍ය දැම්මම ඒව ප්‍රතික්‍රියා කරලා ශාක වල තියෙන සෙලියුලෝස් තන්තු වෙන් වෙනවා, ලිග්නින් වෙන් වෙනවා. කිමිකල් දාලා තමයි කරන්නේ. එහෙම කිමිකල් දාලා පල්පය හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් යාන්ත්‍රිකව අඹරලා එහෙම කරලා අපිට පල්පය හදා ගන්නත් පුළුවන්. මේ යාන්ත්‍රික පල්පයේත් රසායනික යාන්ත්‍රික ක්‍රමයට හදා ගන්න පල්පයේත් රසායනික ක්‍රමයට හදා ගන්න පල්පයේත් දෙකේම අරමුණ තමයි සෙලියුලෝස් තන්තු වෙන් කර ගැනීම. සෙලියුලෝස් ලිග්නින් වලින් වෙන් කර ගැනීම. ඒක තමයි මේන් ටාගට් එක. ඒ වගේම ලිග්නින් වල තියෙනවා ළමයි අපද්‍රව්‍ය සමහර වෙලාවට ඒ ලිග්නින් වල තියෙන අපද්‍රව්‍යත් අයින් කරන්න ඕන. නැත්නම් කඩදාසි අපි නිෂ්පාදනය කරාට පස්සේ තද පැහැයක් කරනවා. එතකොට මේ පල්පය සාදා ගැනීමෙන් පස්සේ ඒ පල්පය මගින් අපි කඩදාසි හදනකොට ඒ කඩදාසි වලට තද පැහැයක් එන එක නවත්තන්න මොකක්ද අපි කරන්න ඕන? විරංජනය කරන්න ඕන. විරංජනය කරනවා කියන්නේ වර්ණ ඉවත් කිරීම, විවර්ණ කිරීම. එතකොට විරංජනය කරන්න අපි විරංජන කාරක රාශියක් වර්ග රාශියක් භාවිතා කරන එක එක අවස්ථාවලට ගැලපෙන පරිදි විරංජනය කරන්න. මේ විරංජනයේදී අර ලිග්නින් වල තියෙන අපද්‍රව්‍ය නිසා එන තද පැහැ වගේ දේවල් විරංජනය මගින් අපිට අයින් කරලා දාන්න පුළුවන්. විරංජන කිරීම වලින්. එතකොට අර කඩදාසි වලට එන ඒ කියන්නේ පල්පයේ තියෙන තද පැහැ අයින් වෙලා යනවා. විරංජනය කිරීමේ ප්‍රධාන අරමුණ. පල්පයේ තියෙන තද පැහැ අයින් කිරීම. කඩදාසියට සුදු වර්ණයක් දීප්තිමත් පැහැයක් ලබා දීම තමයි අරමුණ. මෙතන පල්පය සාදා ගන්නා ක්‍රම විදියට යාන්ත්‍රික ක්‍රමය සහ රසායනික ක්‍රමය කියලා පල්පය සාදා ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. මෙතන සාදාගත් මේ යාන්ත්‍රික පල්පය විරංජනය කරන්න. මේ විදිහට සාදාගත් යාන්ත්‍රික ක්‍රමයට සාදාගත් යාන්ත්‍රික පල්පයක් විරංජනය කරන්න මොනවද අපි දාන විරංජන කාරක?
sodium bisulfite, calcium hypochlorite, sodium hypochlorite, sodium peroxide, sulfur dioxide වගේ දේවල් පාවිච්චි කරනවා. හරි. ලියන මාතෘකාව අපි short note එකක් වගේ ලියාගමු. කඩදාසි නිෂ්පාදනය. මාතෘකාව කඩදාසි නිෂ්පාදනය. ලියන්න. ලී කුඩු, පිදුරු, පයින් සහ ඉයුකැලිප්ටස්, ලී කුඩු පිදුරු, පයින් සහ ඉයුකැලිප්ටස් ආදී දැව කොටස් යාන්ත්‍රිකව අඹරා යාන්ත්‍රික පල්පය සාදා ගනි. යාන්ත්‍රික පල්පය සාදා ගනි. ඊළඟ රුවෙන් එසේත් නොමැති නම් රසායන ද්‍රව්‍ය යොදා රසායනික ද්‍රව්‍ය යොදා රසායනික පල්පය සාදා ගනි. රසායනික පල්පය සාදා ගනි. මේ ආකාරයට පල්පය සාදා ගන්නා ක්‍රම දෙකකි. මේ ආකාරයට පල්පය සාදා ගන්නා ක්‍රම දෙකකි. මෙම පල්පය සාදා ගැනීමේ පාට පැනල යන මෙම පල්පය සාදා ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම පල්පය සාදා ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශාක කොටස් වල ඇති ලිග්නීන් ශාක කොටස් වල ඇති ලිග්නීන් ඉවත් කර සෙලියුලෝස් තන්තු වෙන් කර ගැනීමයි එමෙන්ම මෙම පල්පයට විරංජන කාරක එකතු කර පල්පයේ තද පැහැයට හේතු වන ලිග්නීන් සහ ලිග්නීන් වලට බැඳී පවතින අපද්‍රව්‍ය ඉවත් කිරීමක් සිදු කෙරේ. ඊළඟ රුණේ මාතෘකාවක් ලියන්න. යාන්ත්‍රික පල්පය විරංජනය. නැත්නම් නිකම්ම ලියන්නකෝ ඡේදයක් වගේ. තරුවක් දාලා යාන්ත්‍රික පල්පය විරංජනය කිරීමට පහත විරංජන කාරක යොදා ගනී. ගානවා මේ සාරාංශගත කරලා දෙන්න. හරි සමන එකක් හදලා දෙනවා. පහත විරංජන කාරක යොදා ගනී. මේ ටික ලියාගන්න කෑ ටික.
හරි. එතකොට අපි ඊළඟ ප්‍රශ්නේ ටියුට් එකේ 33 වෙනි පිටුවේම 4 වෙනි ප්‍රශ්නට ගියොත් 4 වෙනි ප්‍රශ්නේ කියනවා රසායනික ක්‍රමයේදී. දැන් යාන්ත්‍රික පල්පේ නෙවෙයි. යාන්ත්‍රික පල්පේ නෙවෙයි. රසායනික ක්‍රමය. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය දාලා කෙමිකල් දාලා අපි පල්පය හදාගන්න ක්‍රමය. රසායනික ක්‍රමයේදී ශාක ද්‍රව්‍යවල රෙසින වැඩි විටදී එතකොට සෙලියුලෝස් තන්තු වෙන් කරගන්න ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. රසායනික ක්‍රමයේදී ශාක ද්‍රව්‍යවල රෙසින වැඩි විටදී කුමන ක්‍රමවේදය යොදාගෙන පල්පය සකස් කරගන්නේද? ඒකට උත්තර තුනක් තියෙනවා. පල්පයේ රසායනික ක්‍රමයට අදාළ දැන් සරල වශයෙන් අහන්න පුළුවන් රසායනික ක්‍රමයට අදාළව පල්පය හදාගන්න ක්‍රම. රසායනික පල්පය සාදා ගන්න ක්‍රම. ලියන්න. අලුතින් තරුවක් දාලා ලියන්න. රසායනික පල්පය සාදා ගන්න ක්‍රම. රසායනික පල්පය සාදා ගන්න ක්‍රම වන්නේ කියලා කම එකක් දාලා එක සල්ෆේට ක්‍රියාව. කොහොමද මේකදී පල්පය හදන්නේ? මෙහෙදී අපි ශාක කොටස් ටික අරගෙන, දව කොටස් ටික අරගෙන ඒකට දානවා මෙන්න මේ රසායනික ද්‍රව්‍ය. මැග්නීසියම් බයිෆොස්ෆේට් හෝ සල්ෆර් ඩයොක්සයිඩ් දෙකෙන් එකක් දෙකම දාන්න ඕනේ. හරි. ලියන්න මෙහෙම කෙටියෙන් ලියන්න ෂෝට් නෝට් එකක් වගේ. සල්ෆේට් ක්‍රියාව කියලා ලිව්වනේ. පල්පය සෑදීමට කියලා මෙහෙම ඉතරයක් ගහලා පල්පය සෑදීමට මැග්නීසියම් බයිසල්ෆේට් හෝ බලන්න ලියන්න. මැග්නීසියම් බයිසල්ෆේට් හෝ SO2 යොදයි. SO2 සල්ෆර් ඩයොක්සයිඩ් යොදයි. අංක 2. ඊට පස්සේ 130 140 සෙල්සියස් බලන්න ලියන්න. 130 ඉරක් 140 සෙල්සියස් උෂ්ණත්වයක් තුල පැය 6 සිට 8ක් විතර රත් කරනවා. පැය 6ක් 7ක් 8ක් රත් කිරීම. පැය 6 ඉරක් 8 රත් කිරීම. අංක 3 විරංජනය. දැන් මේ විදිහට මැග්නීසියම් බයිසල්ෆයිඩ් ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් දාලා රත් කරලා එතකොට අර පල්පය හොඳට හැදිලා එනවා රසායනික ද්‍රව්‍ය දාපු නිසා. මෙච්චර කාලයක් රත් කරාට පස්සේ ඊට පස්සේ අපි විරංජනය කරන්න ඕන. පල්පයේ තියෙන තද පැහැය අයින් කරන්න විරංජනය කරන්න ඕන. ඒකට ලියන අංක 3 විරංජනය සඳහා කියලා මේ ටික ලියා ගන්න. විරංජනය සඳහා क्लोरीन එහෙම නැත්නම් ක්ලෝරින් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ ක්ලෝරින් ඩයොක්සයිඩ් සෝඩියම් හයිපොක්ලෝරයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඕසෝන් O3 ඔය ඕන එකක් දාලා විරංජනය කරන්න පුළුවන්. එහෙම තමයි අපි සල්ෆේට් ක්‍රියාව මගින් රසායනික පල්පය හදාගන්නේ. හරි අපි පල්පය සාදා ගැනීමේ රසායනික පල්පය සාදා ගැනීමේ ක්‍රම ගැන කතා කරනවා. රසායනික පල්පය සාදා ගැනීමේ දෙවෙනි ක්‍රමය තමයි ශාරීරික ක්‍රියාව. මොනවද අපි ඒකට පාවිච්චි කරන කෙමිකල් මොනවද? රසායනික ද්‍රව්‍ය මොනවද? අපි ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් සල්ෆයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය අරගෙන ඒව දානවා දැවපතුරු අඩංගු මේ ජලීය ද්‍රාවණයට. මේක ජලීය ද්‍රාවණයක්. අපි දන්නවා දැවපතුරු වලින් මේ පල්පය හදන්නේ. මේ දැවපතුරු වල තියෙන සෙලියුලෝස්, තන්තු, ලිග්නින් ඒවා වෙන් වෙන්න තමයි අපි මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් සල්ෆයිඩ් සමග දැවපතුරු අඩංගු ජලීය ද්‍රාවණය 170 වගේ ඉහළ උෂ්ණත්වයකට පැය 3ක් 4ක් ළමයි රත් කරන්න ඕන. එහෙම රත් කරනකොට තමයි ප්‍රතික්‍රියා ටික හරියට වෙන්නේ.
මෙන්න මේ සෝඩියම් සල්ෆයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කොහෙන්ද ජලය? මේක ජලීය ද්‍රාවණයක් කියලා කිව්වනේ. ඒ නිසා සෝඩියම් සල්ෆයිඩ්ට ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. සෝඩියම් සල්ෆයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග සෝඩියම් හයිඩ්‍රෝසල්ෆයිඩ් කියන සංයෝගය හදනවා. සෝඩියම් හයිඩ්‍රෝසල්ෆයිඩ් මම මේ මලක් ඇතුලේ විශේෂ කරලා ඔයාට පෙන්වන්නේ ඇයි? සෝඩියම් හයිඩ්‍රෝසල්ෆයිඩ්ගේ විශේෂත්වය තමයි මෙයා ලිග්නින් එක්ක අන්තර්ක්‍රියා කරනවා. අපි දන්නවා සෙලියුලෝස් තන්තු වලින් ලිග්නින් වෙන් කරගන්න එක හරි වැදගත් පළපේදී. එතකොට සෝඩියම් හයිඩ්‍රෝසල්ෆයිඩ් ලිග්නින් එක්ක අන්තර්ක්‍රියා කිරීම මාර වැදගත්. හරි. එතකොට ඒ විදිහට අපි රසායනික පල්පය සාදා ගැනීමෙන් පස්සේ තද පැහැයක් තමයි මේ පල්පයේ තියෙන්නේ. ඒ නිසා ඒ තද පැහැ නැති කරන්න අපි පුළුවන් තරම් මේකේ තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීමක් කළ යුතුයි. ඒ තද පැහැ අයින් කරන්න මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය, දැන් මේකට අපි කිමිකල් දැම්ම රසායනික ද්‍රව්‍ය තියෙනවා. මේක ලිග්නින් තියෙනවා. ඒව ඉවත් කරන්න අපිට මේක ජලයෙන් සෝදන්න පුළුවන්. ජලයෙන් සෝදලා ඊට පස්සේ අපි දානවා විරංජනය කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. රසායනික ද්‍රව්‍ය ලිග්නින් වගේ දේවල් ජලයෙන් සෝදලා අයින් කරලා ඊට පස්සේ මේක විරංජනය කරන්න අපි දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. තවදුරටත් මේක ඔක්සිකරණය කරන්න ඔක්සිජන් පාවිච්චි කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඔක්සිජන් වලින් තවදුරටත් මේක ඔක්සිකරණය කරලා පුළුවන් තරම් මේක විරංජනය කරන්න අපි උත්සාහ කරනවා. මේ විදිහට විරංජනය කරලා අපේ මේ පල්පය විරංජනය කිරීමෙන් පස්සේ පුළුවන් තරම් දීප්තිමත් වර්ණයක්, සුදු වර්ණයක්, තද පැහැ අඩු වර්ණයකට පත් කරගන්න උත්සාහ කරනවා. ඒක හරියට මාමේ නැති වුණොත් තාමත් නිකන් ලා කහ පාට හුරු වගේ පැහැයක් තියෙනවා නම් තාමත් කහ පැහැති එකක් නම් තියෙන්නේ. තවදුරටත් විරංජනය කරන්න ක්ලෝරින් ඩයොක්සයිඩ් එකයි පාවිච්චි කරනවා. ක්ලෝරින් ඩයොක්සයිඩ් පාවිච්චි කරලා අපිට පුළුවන් තවදුරටත් මේක විරංජනය කරන්න. මේ සියලුම විස්තර ළමයි ටියුට් එකේ අංග සම්පූර්ණව දාලා තියෙනවා. මම මේක අර එළියට අරගෙන පොඩ්ඩක් මතක් කරලා ආර ගලපලා ගැනීමක් තමයි කරේ. හරි. එතකොට මේ විදිහට ශාරීරික ක්‍රියාවමෙන් අපිට පුළුවන් රසායනික පල්පයක් සාදා ගන්න. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා තුන්වෙනි ක්‍රමය ක්‍රාෆ්ට් ක්‍රියාව කියලා. ඒක අපිට ඉගෙන ගන්න නැහැ. නිකන් නම විතරක් දැනගෙන ක්‍රාෆ්ට් ක්‍රියාව ටියුට් එකේ තියෙනවා. ඔන්න ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට මේ ආකාරයට මම දැන් ඔයාලට ඉගෙනුවා යාන්ත්‍රික පල්පය සාදා ගන්න ආකාරය. ඒ වගේ මේ වගේ කිමිකල් දාලා රසායනික පල්පය සාදා ගන්න ආකාරය ඉගෙනුවා. මේ මොන පල්පය සාදා ගත්තත් අන්තිමට අපි කඩදාසියේ මෘදුභාවය අර රළුභාවය අඩු කරන්න, මෘදුභාවය වැඩි කරන්න, ඒ වගේ තව හේතු සඳහා තව දේවල් දානවා. පස්වෙනි ප්‍රශ්නෙන් අහනවා මම ප්‍රශ්නේ අරගෙන ඔයාලට ගලපන්නම් උත්තරය. පස්වෙනි ප්‍රශ්නේ අහනවා කඩදාසි නිෂ්පාදනයට යොදා ගන්නා පිරවුම් ද්‍රව්‍ය සහ බැඳුම් කාරක මොනවාද කියලා. මේ වචන අපිට මාර පුරුදුයිනේ. පිරවුම් කාරක ෆිලස්. අපි සබන් වලත් අන්තිමට පිරවුම් කාරක දැම්මේ. අර සබන් වල සොෆ්ට් ගතිය එන්නේ. ඒ වගේ කඩදාසි වල සොෆ්ට් ගතිය මෘදුභාවය ගන්න අපි එකතු කරන පිරවුම් ද්‍රව්‍ය මොනවාද? අපිට පුළුවන් කැල්සියම් කාබනේට්. සබන් වලත් අපි දැම්මනේ කැල්සියම් කාබනේට්. ටයිටේනියම් ඩයොක්සයිඩ්. මැටි. වගේ දේවල් දාලා අපිට කඩදාසියේ සොෆ්ට් භාවය වැඩි කරන්න පුළුවන් පිරවුම් ද්‍රව්‍ය දැමීමෙන්. ඊට පස්සේ බැඳුම් කාරක විදියට ඒ ගැළපෙන ආකාරයට බහු අවයවික සහ ස්ටාච් වගේ දේවල් දානවා. කඩදාසියේ ශක්තිමත් භාවය වැඩි කරන්න, ඒකේ ගුණ වැඩි කරන්න තමයි මේ දේවල් දාන්නේ. ඒතර මේ විදියට අපි අමතර ද්‍රව්‍යات කඩදාසි වලට කලවම් කරලා කඩදාසි වල ගුණ වැඩි දියුණු කරලා අන්තිමට මේ පල්පයේ තියෙන ජලය ටික අයින් කරන්න ඕන. පල්පේන තාම තියෙන්නේ. පල්පයේ තියෙන ජලය අයින් කරන්න අපි දැලකින් මේක පෙරනවා. මේ පල්පයේ දැලකින් පෙරලා ජලය අයින් කරනවා. අපිට ප්‍රෙෂර් එකක් දීලා පීඩනයක් දීලා තවදුරටත් ජලය අයින් කරන්න පුළුවන්. තාපක වලින් රත් කරලා ජලය අයින් කරන්න පුළුවන්. ඒ හැම ක්‍රමයක්ම පාවිච්චි කරලා මේකේ ජලය ටික අයින් කරලා පල්පයේ තියෙන ජලය අයින් කරලා අපිට පුළුවන් කඩදාසි නිෂ්පාදනය කරන්න. ඊට පස්සේ වර්ණක දාලා තව අවශ්‍ය දේවල් දාලා අවශ්‍ය ඝනකමට එක ඝනකම කඩදාසි තියෙනවනේ. එක ඝනකම ඒ ගේජ් එක ඒක අරගෙන හරියට අපිට කඩදාසියක් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට අවශ්‍ය ප්‍රමිතියට යවන්න පුළුවන්. ඔන්න ඒ විදිහට ළමයිනේ හරි සරල කතාවක් මෙතන තියෙන්නේ. කෙලින්ම තියරි පාඩම් කරන්න තියෙන්නේ. මේ තියෙන ටික පාඩම් කරාම ඔයාලට ලියන්න පුළුවන්. අපි ට්‍රේලර් එකක් කරලා මේකේ ඔයාලට දකින්න ඇති කඩදාසි නිෂ්පාදනයෙන් ගිය අවුරුද්ද ප්‍රශ්නට ඊටාම සරල උත්තර දාන්න කියන එක.
එතකොට අපි කඩදාසි නිෂ්පාදනය කරාට පස්සේ කර්මාන්ත රසායනයේ පාඩමේ තියරි කොටස් ටික ඉවර වෙනවා. 2017 A level ප්‍රශ්නට මම දැන් එනවා. රසායනික කර්මාන්ත 2017 A level රචනා පේපරයේ එසේ පේපරයේ 7 වෙනි ගාන රසායනික කර්මාන්ත වලින් ආවා. 2017 A level ප්‍රශ්නය තමයි දැන් අපි ඩිස්කෂන් එකට අරගෙන තියෙන්නේ. හරි. 2017 A level රචනා ප්‍රශ්නයේ මෙහෙම chart එකක් දීලා තියෙනවා. මේ chart එක තුල අපි දන්න නිෂ්පාදන තමයි තියෙන්නේ. බලමු අපි ශාක තෙල් හෝ සත්ව මේදය. ශාක තෙල් හෝ සත්ව මේදය ගත්තම ඔයගොල්ලෝ දන්නවා මොකක්ද ඒකේ තියෙන ලිපිඩය? ට්‍රයිග්ලිසරයිඩ් කියන ලිපිඩය. ශාක තෙල් වල තියෙන්නේ සත්ව මේදයේ තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් කියන ලිපිඩය. එතකොට අන්නේ ට්‍රයිග්ලිසරයිඩ් කියන ලිපිඩය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මොනවද අපි නිෂ්පාදනය කරේ? සබන්. අතුරු ඵලයේ විදිහට ප්‍රධාන වශයෙන්ම ආවේ ග්ලිසරීන්, ග්ලිසරෝල්. ඒ වගේම අපි ශාක තෙල් හෝ සත්ව මේදේ භාවිතා කරලා දැන් සබන් නිෂ්පාදනයේට නම් අපි සාමාන්‍ය ජෛව ඩීසල් නිෂ්පාදනයේට නම් අපි සාමාන්‍යයෙන් ගන්න ශාක තෙල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන උත්ප්‍රේරකයත් මෙතනෝල් කියන අමුද්‍රව්‍යයත් භාවිතා කරලා ප්‍රතික්‍රියා කරවලා අපි ඒකට ට්‍රාන්ස් එස්ටරීගන ප්‍රතික්‍රියාව කියලා නමක් දැම්මා. ජෛව ඩීසල් නිෂ්පාදනය කරා. හොඳට අහගන්න. ශාක තෙල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කියන ලිපිඩය, ට්‍රයිග්ලිසරයිඩ් කියන ලිපිඩය මෙතනෝල් එක ප්‍රතික්‍රියා කරවලා. ශාක තෙල් මෙතනෝල් ප්‍රතික්‍රියා කරවලා මොනවද හදන්නේ? ජෛව ඩීසල්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ උත්ප්‍රේරකය. ශාක තෙල් මෙතනෝල් එකතු වෙලා ජෛව ඩීසල් හදනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොකද? උත්ප්‍රේරකය. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දියරයක්, ජලීය ද්‍රාවණයක් විදිහට තමයි මේ වෙලාවේ දාන්නේ. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොන જાතිය උත්ප්‍රේරකයක්ද? සමජාතීය උත්ප්‍රේරකයක්. චාලක රසායන දිගන්නවා සමජාතීය උත්ප්‍රේරක සහ විෂමජාතීය උත්ප්‍රේරක. එතකොට මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සමජාතීය උත්ප්‍රේරකයක්. අන්න එහෙම සමජාතීය උත්ප්‍රේරකයක් යොදාගෙන ජෛව ඩීසල් නිෂ්පාදනය කරන ක්‍රමවේදය තමයි මේ දාලා තියෙන්නේ. මෙයා තමයි උත්ප්‍රේරකය. එතකොට හරි. අනිත් ක්‍රමය තමයි ශාක තෙල් සමග මෙතනෝල් ප්‍රතික්‍රියා කරවලා ජෛව ඩීසල් හදනවා. එතකොට දාන උත්ප්‍රේරකයේ විෂම උත්ප්‍රේරකයක්. කලින් වගේ සමජාතීය උත්ප්‍රේරකයක් නෙවෙයි. දැන් මෙතනෝල් එක දාන විෂම උත්ප්‍රේරකයක්. මම යටින් විෂම උත්ප්‍රේරක දාලා තියෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් වගේ ඝනයක්, සොලිඩ් එකක්. සින්ක් ඔක්සයිඩ්, ටින් ඔක්සයිඩ් වගේ ඝනයක්. සොලිඩ් එකක් තමයි මේ වෙලාවේ උත්ප්‍රේරකයේ විදිහට දාන්නේ. එතකොට ඒක මොන උත්ප්‍රේරකයක්ද? විෂම උත්ප්‍රේරකයක්. චාලක රසායනයේදී ගෙන්නන විෂම උත්ප්‍රේරක. අන්න ඒ වගේ විෂම උත්ප්‍රේරකයක් දාලත් අපිට පුළුවන් ජෛව ඩීසල් නිෂ්පාදනය කරන්න. එහෙනම් ජෛව ඩීසල් නිෂ්පාදනය කරන ක්‍රම දෙකක් දැන් ඔයාලට පේනවා. සමජාතීය උත්ප්‍රේරක දාලා ජෛව ඩීසල් නිෂ්පාදනය, විෂම උත්ප්‍රේරක දාලා ජෛව ඩීසල් නිෂ්පාදනය. මේ දෙකේ වෙනස මොකද්ද? මෙන්න මේ සමජාතීය උත්ප්‍රේරකය ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන උත්ප්‍රේරකය දැම්මම අන්තිමට අතුරු ඵලයේ විදියට ප්‍රධාන වශයෙන් හැදෙන ග්ලිසරෝල් වලට අමතරව සබන් නිෂ්පාදනයක් වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරකයේ විදියට භාවිතා කරොත් බයෝඩීසල් නිෂ්පාදනය ඉතා හොඳට ඉගෙනනවා විග්‍රහ කළා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන උත්ප්‍රේරකය පාවිච්චි කරොත් අතුරු ඵලයක් විදියට සබන් හැදෙනවා. සබන් හැදිලා පෙනහට ගැනීම නිසා ජෛව ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ජෛව ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඒත් මේකෙදී එහෙම අවුලක් වෙන්නේ නැහැ. මේ තුන්දෙනාම ගණනේ. ඒ නිසා විෂම උත්ප්‍රේරකයක් දැම්මම මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සෝඩියම් කැඩිලා සබන් හැදෙනවා වගේ සබන් සෑදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා විෂම උත්ප්‍රේරකයක් දැම්මම සබන් වගේ අතුරු බල ඇති වෙන්නේ නැහැ. ඒක වාසියක්. හැබැයි මේ විෂම උත්ප්‍රේරක මිලයි. මේ උත්ප්‍රේරකයට වඩා විෂම උත්ප්‍රේරක මිලයි. ඒක තමයි අමාසිය. ඒ නිසා ප්‍රායෝගිකව කර්මාන්තකරු මිල අඩු සමජාතීය උත්ප්‍රේරකම දාන්න තමයි උත්සාහ කරන්නේ. ඒකත් මතක තියාගන්න. අහන ප්‍රශ්න වලට යමු. ඒ කොටස. ජෛව ඩීසල් ඉන්ධනයක් ලෙස ඍජුවම හෝ පෙට්‍රෝලියම් ඩීසල් සමග මිශ්‍ර කරලා භාවිතා කරන්න පුළුවන්. ජෛව ඩීසල් පෙට්‍රෝලියම් ඩීසල් එක කලවම් කරලා භාවිතා කරන්න පුළුවන්. මොකද්ද මේ ජෛව ඩීසල් පෙට්‍රෝලියම් ඩීසල් කියලා දෙකක් කියන්නේ? පෙට්‍රෝලියම් ඩීසල් කියන්නේ අපි පොළව හාරලා ගන්න
ඛනිජ තෙල් නිදි වලින් ගන්න පෙට්‍රෝලියම් ඉන්ධන. පොළව හාරලා පොසලි ඉන්ධන එළියට අරගෙන පොළව යට අවුරුදු මිලියන ගාණක් තිස්සේ නිර්මාණය වෙච්ච පොසලි ඉන්ධන එළියට අරගෙන පෙට්‍රෝලියම් ඩීසල් වගේ ඉන්ධනයක් විදිහට ඒක දහනය කරාම පරිසරයට මොනවද පිට වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. ඒ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ආයමත් චක්‍රයක් විදිහට පෙට්‍රෝලියම් ඉන්ධනයක් බවට පත් වෙන අවුරුදු මිලියන ගාණක් යනවා. ඒ නිසා පොසලි ඉන්ධන වැනි පුනර්ජනනීය නොවන ඉන්ධන භාවිතා කිරීම පරිසරයට නුසුදුසුයි. පෙට්‍රෝලියම් ඩීසල් ගමු. පෙට්‍රෝලියම් ඩීසල් දහනය කරොතින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට නිදහස් වෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ශාක වලින් උරාගෙන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියට උරාගෙන ආයමත් ජෛව ස්කන්ධ බවට පත් වෙලා ඒ ජෛව ස්කන්ධ ආය පොළොවට වැටිලා අවුරුදු මිලියන ගාණක් ගියාට පස්සේ තමයි පොසිල ඉන්ධන බවට පත් වෙන්නේ. අවුරුදු මිලියන ගාණක් ගියාට පස්සේ තමයි පොසිල ඉන්ධන බවට පත් වෙන්නේ. ජෛව ඩීසල් කියන්නේ ඒ වගේ පොසිල ඉන්ධනයක්. එතකොට මේ ජෛව ස්කන්ධ මැරිලා පොළොවට පස් වෙලා අවුරුදු මිලියන ගාණක් ගිහිලානේ පොසිල ඉන්ධන වෙන්නේ. ඒතර මේක චක්‍රයක් විදිහට අපිට අඳින්න බෑනේ. මෙතනින් චක්‍ර කැඩෙනවනේ. පොසිල ඉන්ධනයක් දහනය කරන්න යන සුළු වෙලාවයි. ඒත් ආයමත් ඒ පිටවන ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් වගේ ද්‍රව්‍ය පොසිල ඉන්ධන බවට පත් වෙන අවුරුදු මිලියන ගාණක් යනවා. ඒ නිසා මේක නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවක් විදිහට සලකන්න බෑ. මේක පුනර්ජනනීය ඒකකයක් නෙමෙයි පොසිල ඉන්ධන කියන්නේ. ඒ නිසා නැවත නැවත ඇති නොවන ඒකක පුනර්ජනනීය නොවන ඒකක දහනය කිරීමෙන් පරිසරයට පිටවන කාබන් ඩයොක්සයිඩ් නිසා පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා අසමතුලිතත්වයක් ඇති වෙනවා. හරිතාගාර ආචරණය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පෙට්‍රෝලියම් ඩීසල් වැනි පොසිල ඉන්ධන දහනය නොකර අපිට පුළුවන් නම් ජෛව ඩීසල් නිෂ්පාදනය කරලා දහනය කරන්න මේ විදිහට. මේක චක්‍රයක් වගේ පවත්වාගෙන යන්න පුළුවන්. අපි ශාක වලින් ශාක තෙල් අරගෙන ශාක තෙල් අරගෙන ඒ ශාක තෙල් වලින් හදනවා ජෛව ඩීසල්. ශාක තෙල් අරගෙන ඒ ශාක තෙල් වලින් හදනවා ජෛව ඩීසල්. ඒ ජෛව ඩීසල් දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඒ පිටවන කාබන් ඩයොක්සයිඩ් ආයමත් ශාක වලින් උරා ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයට. ඒතර මේක චක්‍රයක් වගේ. ශාක වලින් ජෛව ඩීසල් හදනවා. ජෛව ඩීසල් දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ආයමෙන් ඒ කාබන් ඩයොක්සයිඩ් ටික ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට ශාක වලින් උරා ගන්නවා. උරාගෙන ඒ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරලා ශාක තෙල් වැනි ආහාර හදනවා. ශාකය තුළ. ඒ කියන්නේ ලිපිඩ හදනවා. ශාක තෙල් කියන ලිපිඩයක්. ඒ ලිපිඩය මගින් අපිට ජෛව ඩීසල් හදන්න පුළුවන්. ඒතකොට මේක චක්‍රයක් වගේ කැරකෙනවා. එහෙනම් ජෛව ඩීසල් කියන්නේ පෙට්‍රෝලියම් ඩීසල් වගේ පුනර්ජනනීය නොවන එකකයක් නෙවෙයි. පුනර්ජනනීය එකක්. නැවත නැවත ඇති වෙන එකක්. මේක චක්‍රයක් වගේ කැරකෙනවා. ඒ නිසා පරිසරයෙන් හැමතිස්සෙම අලුත් කාබන් ඩයොක්සයිඩ්, නව කාබන් ඩයොක්සයිඩ් පිටවීමක් වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් පිරෙන්නේ නැහැ. පොසිල ඉන්ධන දහනය කරා වගේ. මේක චක්‍රයක් වගේ කැරකෙන නිසා නව කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජෛව ඩීසල් වගේ දේවල් භාවිතා කරන්න ඕන පෙට්‍රෝලියම් ඩීසල් භාවිතා කරන්නේ නැතුව. සිම්පල් ඒ කොටසේ රෝමිලකන් එක ජෛව ඩීසල් භාවිතය පරිසර හිතකාමී වීම සඳහා එක හේතුවක් සඳහන් කරන්න. ලියන්න. පරිසරයට ඒ කොටස රෝමිලකන් එක ළමයි.
පරිසරයට නව කාබන් ඩයොක්සයිඩ් එකතු නොවීම. පරිසරයට නව කාබන් ඩයොක්සයිඩ් එකතු නොවීම. දෙවෙනි ප්‍රශ්නේ දෙන ලද ගැලීම් සටහනට අනුව ජෛව ඩීසල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද කියලා අහනවා. ජෛව ඩීසල් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද කියලා බලපු ගමන් අපිට පේනවා මොනවාද අමුද්‍රව්‍ය? ශාක තෙල් හෝ සත්ව මේදයත් එක්ක හැමතිස්සෙම මෙතනෝල් කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ළමයි දන්නවා. ලියන්න එහෙනම් රෝමිලා කන් දෙකට උත්තරේ. ශාක තෙල් හෝ සත්ව මේදය ශාක තෙල් හෝ සත්ව මේදය සහ මෙතනෝල් කියන අමුද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. රෝමිලා කන් 3. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත්ප්‍රේරක ලෙස යොදාගෙන ජෛව ඩීසල් නිෂ්පාදනයේදී ලැබෙන අතුරු ඵලයක් ලියන්න කියලා කියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරොතින් හැදෙන අතුරු ඵලයක් තමයි සබන්. ඒක ළමයි කියන්න පුළුවන් අර පොදු සූත්‍රයේ පොදු සමීකරණේ හැමතිස්සෙම හැදෙන අතුරු ඵලයේ ප්‍රධාන අතුරු ඵලය මොකද්ද ජෛව ඩීසල් වල? ජෛව ඩීසල් එක්ක හැදෙන ප්‍රධාන අතුරු ඵලය මොකද්ද? ග්ලිසරෝල්. කටපාඩම් වෙලානේ තියෙන්නේ. ජෛව ඩීසල් එක්ක හැදෙන ප්‍රධාන අතුරු ඵලය මොකද්ද? ග්ලිසරෝල්. ජෛව ඩීසල් එක්ක හැදෙන ප්‍රධාන අතුරු ඵලය මොකද්ද? ග්ලිසරෝල්. ඒක ලියන්න පුළුවන්ද? පුළුවන්. ඒකටත් ලකුණු දෙන්න පුළුවන්. ලකුණු හම්බ වෙනවා. ඒ නිසා ලැබෙන අතුරු ඵලයක් ලියන්නලු ග්ලිසරෝල් කියලා ලිව්වොත් හරි. ඒත් හොඳට කල්පනා කරන ළමයෙක් ලියනවා සබන් කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන උත්ප්‍රේරකය පාවිච්චි කරලා සබන් හැදෙන්න පුළුවන් අතුරු ඵලය විදියට. එහෙම ලියනවා හරියටම හරි. එහෙනම් ලියන්න රෝමිලා කන්තුරු උත්තරය සබන් හෝ ග්ලිසරෝල්. ග්ලිසරෝල් ග්ලිසරීන් කියලා ලිව්වත් අවුලක් නැහැ. එතකොට ඒ කොටසේ රෝමිලා කන් 3ම ඉවරයි. ඊට පස්සේ B කොටසට එනවා අපි 2017 A level ගානේ B කොටස. ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් විෂම ජාතිය උත්ප්‍රේරක පදනම් කරගෙන නව නිෂ්පාදන ක්‍රමයක් ගැලීම් සටහනේ පෙන්වලා තියෙනවා. අපි ඒ ගැන දැන් කතා කරලා ඉවරයි. ඒගොල්ලෝ කියනවා මෙන්න මේ අලුත් ක්‍රමේ හඳුන්වලා දුන්නේ නව නිෂ්පාදන කණ්ඩායමක්ලු. මේක අපි අපේ තියරි ඩියුට් එකේ ඉගෙන ගත්තානේ මේ ක්‍රමේ. මේ ක්‍රමේ හඳුන්වලා දුන්නේ නව නිෂ්පාදන කණ්ඩායමක්ලු. මේ අලුත් ක්‍රමයේ කලින් ක්‍රමයට වඩා හොඳයි කියලා කියන දේ ඇත්තනේ. මේ ක්‍රමයේදී අතුරු ඵලයක් විදිහට සබන් හැදෙනවා. සබන් හැදුනොත් පෙන ඇති වෙනවා. එතකොට ජෛව ඩීසල් නිෂ්පාදන ක්‍රියාවලිය අකර්මණ්‍ය වෙනවා. ඒ නිසා මේ ක්‍රමය එච්චර හොඳ නැහැ. මේකෙදි එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමය හොඳයි. රෝමිලක 1. උත්ප්‍රේරකයක් මගින් රසායනික ප්‍රතික්‍රියාවක් මත ඇති කළ හැකි වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. සමජාතීය උත්ප්‍රේරකයක් හෝ විෂම ජාතීය උත්ප්‍රේරකයක්. මොකක් හරි උත්ප්‍රේරකයක්. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන තැනකට අපි දාන්නේ ඇයි? චාලක රසායනයේ පාඩම ඉගෙනුවේ. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන අපි උත්ප්‍රේරකයක් දාන්නේ ඇයි? උත්ප්‍රේරකයක් දැම්මම ඇතිවන වෙනස්කම් දෙකක් ලියන්නලු. මොනවද වෙනස්කම්? ධන උත්ප්‍රේරක දැම්මම වෙන්නේ මොකක්ද? ඔව් ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්ති මට්ටම පහළ වැටෙනවා. ලියන්න B කොටස රෝමිලක 1. ප්‍රතික්‍රියාවේ B කොටස රෝමිලක 1. ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්ති මට්ටම පහළ වැටේ. සක්‍රියන ශක්ති මට්ටම පහළ බසී. සක්‍රියන ශක්ති මට්ටම අඩු වුණා කියන්නේ ප්‍රතික්‍රියාවට අග්ගාල වෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දෙවෙනි එක ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙයි. ඔන්න උත්ප්‍රේරක දැම්මම වෙනදී. රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙයි. රෝමිලාකන් 2.
විෂම ජාතියේ උත්ප්‍රේරකයක් මත පදනම් වූ යෝජිත නව නිෂ්පාදන ක්‍රමයේ මගින් සාම්ප්‍රදායික ක්‍රමවලින් ලබා දෙන ඵලදාවට වඩා වැඩි ඵලදාවක් ලබා දීමට හේතුව කුමක්ද? සාම්ප්‍රදායික ක්‍රමයේදී සබන් හැදෙනවා. ඒත් මේ ක්‍රමයේදී සබන් හැදෙන්නේ නැහැ. නම් වැඩි ඵලදාවක් හම්බ වෙන්නේ දෙවෙනි ක්‍රමයේදී. ඒ වැඩි ඵලදාවක් ලැබීමට හේතුව කුමක්ද? ලියන්න. නව ක්‍රමයේදී ක්‍රම ඉලක්කම් දෙක නව ක්‍රමයේදී සබන් සෑදීම අවම වන නිසා ඵලදාව වැඩිය. ජෛව ඩීසල් ඵලදාව වැඩිය. ජෛව ඩීසල් ඵලදාව වැඩිය. ක්‍රම ඉලක්කම් 3 සබන් හා ජෛව ඩීසල් අණු අතර එක් ව්‍යුහාත්මක වෙනස්කමක් සඳහන් කරන්න. සබන් හා ජෛව ඩීසල් අණු අතර එක් ව්‍යුහාත්මක වෙනස්කමක් කරන්න. මොකද්ද මේ දෙන්නගේ වෙනස්කම? සබන් හා ජෛව ඩීසල් ගත්තම දෙන්නම නිකන් එක වගේනේ. දිගු වල්ගයක් දෙන්නටම තියෙනවා. අපි ඒකට කියනවා හයිඩ්‍රෝකාබන් දාමයක් කියලා. හයිඩ්‍රෝකාබන් වල්ගය කියලාත් කියනවා. ජෛව ඩීසල් ගත්තම R COO CH3 කියන්නේ මෙතිල් කාණ්ඩයක්. අපි කියනවා මෙතිල් එස්ටර කියලා. ජෛව ඩීසල් කියන්නේ මෙතිල් එස්ටර. මෙන්න මේ R තමයි හයිඩ්‍රෝකාබන් වල්ගය මෙහෙම දිගට තියෙන එක. සබන් ගත්තම R COO මෙතන සෝඩියම් දාන එහෙම නැත්නම් පොටෑසියම් දාන එහෙම නැත්නම් ලිතියම් දාන මොකක් හරි තියෙන්න පුළුවන්. සෝඩියම් ද අපි සෝඩියම් ස්ටියරේට් එහෙම කියනවා සබන් වලට. මෙන්න මේ R කැලලට තමයි හයිඩ්‍රෝකාබන් වල්ගය කියලා අපි කියන්නේ. දෙන්නටම හයිඩ්‍රෝකාබන් වල්ග තියෙනවා. මෙතන අහන්නේ මේ ව්‍යුහනේ. මේ ජෛව ඩීසල් ව්‍යුහය. අර සබන් වල ව්‍යුහය. අහන්නේ ඒ ව්‍යුහ අතර වෙනස්කමක් ලියන්න. මොකක්ද වෙනස්කම? මේ වගේ දිගු දාම තියෙන කාබොක්සිලික් අම්ලවල මේ වගේ දිගු දාමයක් විදිහට තියෙන කාබොක්සිලික් අම්ලවල මෙතිල් එස්ටරයක් තමයි මේක. ලවණයක් තමයි මේක. ඒක තමයි වෙනස. අපි රූප පස්සේ හඳුමු. රෝම ඉලක්කම් 3 කියලා දාන්න. රෝම ඉලක්කම් 3. හරි. මුලින්ම ලියන්නේ ජෛව ඩීසල් කියලා. රෝම ඉලක්කම් 3 ජෛව ඩීසල්. හරි. ජෛව ඩීසල් කියලා කෙටි ඉරක් ගහලා ලියන්න. ජෛව ඩීසල් කෙටි ඉරක්. දිගු දාම කාබොක්සිලික් අම්ලවල මෙතිල් එස්ටර දිගු දාම කාබොක්සිලික් අම්ලවල මෙතිල් එස්ටරයක් තමයි තියෙන්නේ. මෙතිල් එස්ටර පවතී. දැන් ඊට පස්සේ අලුත් රූලකින් සබන් කියලා. සබන් කෙටි ඉරක්. දිගු දාම කාබොක්සිලික් අම්ලවල මොනවද තියෙන්නේ? මෙතිල් එස්ටරද ලවණද තියෙන්නේ? ඔව්. සෝඩියම් දාන වගේ ලවණයක් තියෙන්නේ. දිගු දාම කාබොක්සිලික් අම්ලවල ලවණ ඇත.
ලවණ ඇත. හරි. යටින් රූප දෙකත් ඇඳ ගන්න. ජෛව ඩීසල් මොන වගේද? ජෛව ඩීසල් කියන්නේ කාටද? සබන් මොන වගේද? සබන් කියන්නේ කාටද කියලා ආට රූප ඇඳ ගන්න පුළුවන්. මේ රූප අඳින එක එක්සෑම් එකට අවශ්‍ය නැහැ. එක්සෑම් එකේ යන විහුව අතර වෙනස්කමනේ. අපි ලිව්වා ඒක දැන්. මේ ටික ලියන්නේ ඔයාගේ අමතර දැනුමට. යටින් නිකන් ලියාගන්න. දැන් ආර 2017 A level ප්‍රශ්න ගැන මොකද හිතෙන්නේ? සිම්පල් නේ. හරි. අපි දැන් 2018 A level essay question එක සාකච්ඡා කරන්න හදන්නේ රසායනික කර්මාන්ත පාඩමේ උසස් පෙළ 2018 රචනා ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ගාන විදියට ආවා රසායනික කර්මාන්ත පාඩම. කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන 5M සංකල්පය ගැන අපි කතා කරා. බලන්න විභාග ප්‍රශ්න ගොඩක මේ 5M සංකල්පය ගැන අහනවා. මෙම සංකල්පය මගින් ප්‍රකාශ කරනු ලබන අත්‍යවශ්‍ය කාණ්ඩ දෙකක් නම් ක්‍රමවේදය සහ අමුද්‍රව්‍ය වේ. ක්‍රමලකන් 1 5M සංකල්පයට අනුව කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන අනෙකුත් සම්පත් කාණ්ඩ තුන මොනවාද? දැන් උත්තරය මොකද්ද? මෑන් පවර් නේ. මිනිස් බලය. කර්මාන්තයක් පටන් ගන්න මෑන් පවර් එක මිනිස් බලය අවශ්‍යයි. අපිට දීලා තියෙන්නේ මෙතඩ් එක ක්‍රමවේදය දීලා තියෙනවා අමුද්‍රව්‍ය දීලා තියෙනවා. එහෙනම් මිනිස් බලයයි මුදලුයි යන්ත්‍ර සූත්‍රයි. කියන ඊළඟ තුන ලියවනම් හරි. 5M සංකල්පේ ක්‍රමලකන් දෙක. අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී 5M සංකල්පය ඇතුළේ අමුද්‍රව්‍ය තියෙනවනේ. ආන්නේ අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් ලියන්න. කලින් අවුරුද්දකත් මේ ප්‍රශ්නම අහලා තිබුණා. බලන්න එකම ප්‍රශ්න තමයි අහන්නේ හැම අවුරුද්දකම. අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. මොනවද? ලියන්න. ඉහළ සංශුද්ධතාවයක් ඇති. ඉහළ සංශුද්ධතාවයක් ඇති අමුද්‍රව්‍ය විය යුතුය. ඉහළ සංශුද්ධතාවයක් ඇති අමුද්‍රව්‍ය විය යුතුය. කර්මාන්ත ශාලාව අවටින් සොයාගත හැකි විය යුතුය. ඒක ලාභයින් ප්‍රවාහන පහසුව ලැබෙන ලාභයිනේ. කර්මාන්ත ශාලාව අවටින් සොයාගත හැකි විය යුතුය. ක්‍රමලකම් 3. නූතන 5M සංකල්පය තුල ක්‍රමවේදය අමුද්‍රව්‍ය එක් කාණ්ඩයක් ලෙස සලකා අලෙවිකරණය මාකටිං කියන එක. යන M කාණ්ඩය අලුතෙන් එකතු කර ඇත. මෙම කාණ්ඩයේ වැදගත්කම විස්තර කරන්න කියලා කියනවා. මොකද්ද මේ මාකටිං කියන්නේ? මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ? අපි දන්නවා කර්මාන්තයක් පවත්වාගෙන යනකොට අනිවාර්යෙන් මාකටිං අවශ්‍යයි, අලෙවිකරණය අවශ්‍යයි. අහනවා මොකද්ද මේකේ වැදගත්කම? ලියන්න. අවසාන ඵලය ෆයිනල් ප්‍රොඩක්ට් එක ළමයිනේ. sorry. අවසාන ඵලය වෙළඳ පොළ තුල විකුණා ගැනීම ඉතා වැදගත්ය. අවසාන ඵලය වෙළඳ පොළ තුල විකුණා ගැනීම ඉතා වැදගත්ය. කර්මාන්තයේ වාණිජ්‍ය වශයෙන් සාර්ථක වීම සඳහා
අවසාන ඵලය විකිණීම සඳහා වෙළඳපොළට ප්‍රමාණවත් ලෙස සැපයීම. වෙළඳපොළට ප්‍රමාණවත් ලෙස සැපයීම. අලෙවිකරණයේදී සිදුවේ. ඔයා දන්නවා සමහර සමාගම් තියෙනවා අලෙවිකරණය එතර දියුණු මට්ටමක නැහැ. ඒතර කොච්චර හොඳට වුන්ගේ සමාගම ඇතුලේ නිෂ්පාදනයක් කෙරුණත් ඒ නිෂ්පාදනය කරන භාණ්ඩ වෙළඳපොළ ඇතුලේ වාණිජ විදියට සාර්ථක විදියට අලෙවිකරණය කරගන්න ඔවුන් සමත්කමක් දක්වන්නේ නැත්නම් ඒ සමාගමට වාණිජ වශයෙන් ලාභ ලැබීමේ අරුබුද ඇති වෙන්න පුළුවන්. වෙළඳපොළට ප්‍රමාණවත් තරම් භාණ්ඩ සපයන එක. ඒව හොයලා බලලා අඩුපාඩු තියෙන තැන් වලට සපයන එක. කිසියම් භාණ්ඩයක් නොමැති ප්‍රදේශ බලලේ ඒ ප්‍රදේශවල වැඩිපුර ඒ භාණ්ඩ සපයන එක. ඒ හැම එකක්ම අලෙවිකරණය තුල අන්තර්ගත වෙනවා. ඒ නිසා සමාගමක් කර්මාන්තයක් වාණිජ වශයෙන් සාර්ථක වෙන්න නම් අලෙවිකරණය කියන මෙතඩ් එක අනිවාර්යයෙන් යූස් කරන්න වෙනවා. ඊට අපි යනවා B කොටසට. ඔන්න තීන්ත නිෂ්පාදනයේ අහනවා ප්‍රශ්න. අපි තීන්ත නිෂ්පාදනය කතා කරලා තියෙන්නේ. කල්ලිකුත් වූ එනමල් තීන්ත නිෂ්පාදනය. කල්ලිකුත් වූ එනමල් තීන්ත තුල අඩංගු කාබනික ද්‍රාවකය ආසවනයේ මගින් නිස්සාරණය කොට නැවත තීන්ත නිෂ්පාදනය සඳහා යොදාගත හැකිය. එනමල් තීන්ත තුල ඇති කාබනික ද්‍රාවකයේ මගින් සිදු කෙරෙන කාර්යය කුමක්ද? ළමයි දන්නවා තීන්ත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි එනමල් තීන්ත. එනමල් තීන්ත හදන්නේ කොහොමද? තීන්ත හදන්න ප්‍රධාන වශයෙන්ම අපිට අවශ්‍යයි බහු අවයවික, වර්ණක, ආකලන සංයෝග සහ ද්‍රාවකයක්. අපි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය බහු අවයවිකනේ. බහු අවයවික ටිකනේ අන්තිමට පැල්ලමක් විදියට ස්තරයක් විදියට පෘෂ්ඨයේ ඉතුරු වෙන්නේ. වියලි තීන්ත පැල්ලමක් විදියට. මේ බහු අවයවික ටික තමයි අන්තිමට වියලි තීන්ත පැල්ලමක් විදියට ස්තරයක් ඉතුරු වෙන්නේ. ඒ බහු අවයවිකය ටික අපි දිය කර ගන්නවා. අර ගාන ලේසි වෙන උකුභාවයක් ලබා ගන්න, ගලා යාමේ හැකියාවක් ගන්න. මේ බහු අවයවික ටික අපි දිය කර ගන්නවා ද්‍රාවකයක. ඒ ද්‍රාවකයේ කාබනික ද්‍රාවකයක් නම් ආන්න එතකොට හැදෙන්නේ එනමල් තීන්ත. අනිත් තීන්ත වර්ගය තමයි ඉමල්ෂන් තීන්ත. ඉමල්ෂන් තීන්ත හැදෙන්නේ බහු අවයවික ද්‍රාවකයක දිය කරලා. අර වගේම තමයි බහු අවයවික ටික ද්‍රාවකයක දිය කරන්න ඕන. මොකද්ද ද්‍රාවකය? ජලය ගන්න මේ වෙලාවේ. ද්‍රාවකයේ විදිහට ගන්න ජලය. ජලය තමයි ද්‍රාවකය. එතකොට මේ හොඳ පරිසරයට හොඳ මොකද්ද? සෞඛ්‍යයට හොඳ ඉමල්ෂන් තීන්ත. ඇයි? ඉමල්ෂන් තීන්ත හදන්නේ ජලය දිය කරලා. ඒ නිසා ඉමල්ෂන් තීන්ත කිසියම් පෘෂ්ඨයක ආලේප කරාට පස්සේ තීන්ත ටිකක් ආලේප කරාට පස්සේ ද්‍රාවකයේ වාෂ්ප වෙලා යනවනේ. තීන්ත වේලෙනවා කියන්නේ. ඔයා තීන්ත ගාලා පොඩි එකෙක් ඇවිල්ලා ඒක අල්ලන්න දුත් කෑ ගහන්නේ ඇයි? අතේ ගෑවෙනවනේ තාම වෙල්ලා නැහැනේ. ඒ නිසා තීන්ත ගාපු වෙලාවෙ දැන් අපි බලාගෙන ඉන්නේ ද්‍රාවකය මෙන්න මේ ද්‍රාවකය වාෂ්ප වෙලා ගිහින් තීන්ත ටික වේලෙනකම්. එතකොට මේ වාෂ්ප වෙලා යන ද්‍රාවකය පරිසරයට හිතකර එකක්ද අහිතකර එකක්ද? ඉමල්ෂන් තීන්ත හදන්නේ ජලය කියන ද්‍රාවකයෙන්. ඒ නිසා මේ ඉමල්ෂන් තීන්ත ගෑවට පස්සේ මේ වාෂ්ප වෙලා යන්නේ ජල වාෂ්ප. අපි දන්නවා ජල වාෂ්ප වෙලා ගියා කියලා අපේ සෞඛ්‍යයට තරජනයක් නැහැ. පරිසරයට අවුලක් නැහැ. ඒ නිසා ඉමල්ෂන් තීන්ත කියන්නේ පරිසර හිතකාමී තීන්ත විශේෂයක්. ඉමල්ෂන් තීන්ත කියන්නේ පරිසර හිතකාමී තීන්ත විශේෂයක්. එනමල් තීන්ත ගත්තම
කාබනික ද්‍රාවකයක තමයි බහු අවයවික දිය කරන්නේ. එතකොට එනමල් තීන්ත යම් පෘෂ්ඨයක ගෑවට පස්සේ කාබනික ද්‍රාවකයේ වාෂ්ප වෙලා යනකොට අහිතකර වායු විදියට වාෂ්ප වෙලා යනවා. කාබනික ද්‍රාවකයේ වාෂ්ප වෙන අහිතකර වායු විදියට. අපේ සෞඛ්‍යයට අහිතකරයි. පරිසරයට අහිතකරයි. එහෙනම් එනමල් තීන්ත පරිසර හිතකාමී නැහැ. එක B කොටස 1. එනමල් තීන්ත තුල ඇති කාබනික ද්‍රාවකයෙන් සිදු කරන්නේ කුමක්ද? මොකද්ද ළමයි ද්‍රාවකයක් මගින් සිද්ධ කරන්නේ? ද්‍රාවකයක් මගින් සිද්ධ කරන්නේ තීන්ත වලට උකුභාවයක්, දුෂ්‍රාවී ගුණයක් ලබා දීම. ලියන්න. B කොටස රෝම ඉලක්කය 1. තීන්ත මිශ්‍රණයේ දුෂ්‍රාවීතාව පාලනය කිරීම. දුෂ්‍රාවීතාව පාලනය කිරීම. තීන්ත මිශ්‍රණයේ දුෂ්‍රාවීතාව පාලනය කිරීම. මොකක්ද දුෂ්‍රාවීතාව කියන්නේ? දුෂ්‍රාවී බල කියන්නේ තරල ස්තර අතර ඇතිවන ඝර්ෂණ බලවලට. ඒ ඝර්ෂණ බලවලින් තමයි ඒ දුෂ්‍රාවී බලවලින් තමයි තරල ස්තර ගලාගෙන යන එක කන්ට්‍රෝල් කරන්නේ, පාලනය කරන්නේ. එහෙනම් දුෂ්‍රාවීතාවයේ මගින් තරලයක උකුභාවය පාලනය කරනවා. තරලයක් ගලා යාමේ හැකියාව පාලනය කරනවා. ඒ නිසා ලියන්න මෙතනටම එනම් තරලයේ ගලා යාමේ හැකියාව අඩු කිරීම සහ වැඩි කිරීම. ගලා යාමේ හැකියාව අඩු කිරීම සහ වැඩි කිරීම ද්‍රාවකයේ මගින් සිදු කෙරේ. ද්‍රාවකයේ මගින් සිදු කෙරේ. B කොටස රෝම ඉලක්කම් 2. ඉමල්ෂන් තීන්ත සඳහා යොදා ගන්නා ද්‍රාවකයේ කුමක්ද? බෝඩ් එකේ තියෙනවා. මොකද්ද ද්‍රාවකය? ජලය. රෝම ඉලක්කම් 3. ඉමල්ෂන් තීන්ත භාවිතය එනමල් තීන්ත භාවිතයට වඩා පරිසර හිතකාමී වන්නේ ඇයි? ඉමල්ෂන් තීන්ත ජලය මගින් සකස් කරන බැවින් වායුගෝලයට අහිතකර කාබනික සංයෝග වාෂ්ප නොවේ. අහිතකර කාබනික සංයෝග වාෂ්ප නොවේ. රෝම ඉලක්කම් 4. ශ්‍රී ලංකාව තුල එනමල් තීන්ත නිෂ්පාදනයේදී කල්ලිකුත් වූ තීන්ත මගින් කාබනික ද්‍රාවකය ලබා ගැනීමෙන් නිෂ්පාදකයාට ලබාගත හැකි වාසි 2ක් ලියන්න කියලා කියනවා. දැන් මේක පටන් ගන්නකොටම කිව්වා කල්ලිකුත් වෙච්ච එනමල් තීන්ත වගේක් තියෙනවලු. අන්නේ එනමල් තීන්තවල කල්ලිකුත් වෙච්ච හරි. එනමල් තීන්ත තියෙනවලු. අන්නේ එනමල් තීන්තවල කාබනික ද්‍රාවකයක් තියෙනවා. ඒ කාබනික ද්‍රාවකයේ පරිසරයට විසි කරන්න එපා. පරිසරයටත් හානියක්නේ. පරිසරයට විසි කරන්නේ නැතුව මේ කාබනික ද්‍රාවකයේ වෙන් කරගෙන ආයමත් එනමල් තීන්ත නිෂ්පාදනයට ගන්නලු. ඒකෙන් නිෂ්පාදකයාට ලැබෙන වාසි 2ක් ලියන්නලු. හිතලා ලියන්න පුළුවන් මොනවාද? මුදල් ඉතිරි වෙනවා, කාලය ඉතුරු වෙනවා. ගොඩක් දේවල්. අමුද්‍රව්‍ය ඉතුරු වෙනවා. පරිසරයට අපද්‍රව්‍ය විසි කරන්න බෑ. ඒවත් ඒක විදියකට යවන්න ඕනේ. ඒ නිසා ඒවට යන වියදම් අඩු වෙනවා. ඒ වගේ නිෂ්පාදකයාට වාසි ගොඩයි. මේව පිටරටින් නම් ගේන්නේ ඒවට යන සල්ලි ඉතුරු වෙනවා. ඒ වගේ ගොඩාක් වාසි මේකෙන් නිෂ්පාදකයාට ලැබෙනවා. එහෙනම් රෝම ඉලක්කම් 4ට ලියන්න. අමුද්‍රව්‍ය
අමුද්‍රව්‍ය සඳහා යන වියදම අඩු වේ. ඒ ලාභයිනේ. අමුද්‍රව්‍ය සඳහා යන වියදම අඩු වේ. තව එකක් අමුද්‍රව්‍ය ප්‍රවාහණයට යන කාලය ඉතුරු වේ. ඒ වගේ වාසි. රෝම ඉලක්කම් 5. ඉතා ඉක්මනින් වියලෙන තීන්ත වර්ගයක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රාවකයේ තෝරා ගැනීමේදී සැලකිය යුතු ප්‍රධාන ලක්ෂණය කුමක්ද? කවුරු හරි කියනවා මට තීන්ත වර්ගයක් හදන්න ඕන හැබැයි ඉක්මනට වේරෙන්න ඕන. කියන්නේ ගාපු ගමන් තීන්ත වේරෙන්න ඕන. එහෙනම් මොන වගේ ද්‍රාවකයක්ද ගන්න ඕන? වාෂ්පශීලී ද්‍රාවකයක් ගන්න ඕන. ද්‍රාවකයේ ටක් ගාලා වාෂ්ප වෙලා යනවා කියන්නේ ටක් ගාලා තීන්ත ටික වියලෙනවනේ. ද්‍රාවකයේ ටක් ගාලා වාෂ්ප වෙනවා කියන්නේ තාපාංකයේ අඩු ද්‍රාවකයක් තෝරගන්න ඕනේ. ලියන්න එහෙනම් රෝම ඉලක්කම් 5ට උත්තරය ඉක්මනින් වාෂ්ප වන ද්‍රාවකයක් තෝරාගත යුතුයි. නැත්නම් මෙහෙම වාෂ්පශීලී රෝම ඉලක්කම් 5. වාෂ්පශීලී භාවයේ වැඩි ද්‍රාවකයක් තෝරා ගැනීම. වාෂ්පශීලී භාවයේ වැඩි ද්‍රාවකයක් තෝරා ගැනීම. එහෙම නැත්නම් තාපාංකය අඩු ද්‍රාවකයක් තෝරා ගැනීම. තාපාංකය අඩු ද්‍රාවකයක් තෝරා ගැනීම. රෝම ඉලක්කම් 6. එනමල් තීන්ත ආලේප කිරීමෙන් පසු වියලීමේදී සිදුවන භෞත රසායන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. දැන් මේ එනමල් තීන්ත අපි හිතමුකෝ මේ මේසයක වගේ පෘෂ්ඨය ගෑවා කියලා. එහෙම ගෑවට පස්සේ දැන් ද්‍රාවකයේ වාෂ්ප වෙලා යනවනේ. ඉතින් ඒක භෞත රසායන වෙනස්කමක් නෙමෙයිද? මොකද්ද මේ භෞත රසායන වෙනස්කම් කියන්නේ? දැන් ඔයාගෙම ගමුකෝ. ඔයා දැන් ක්ලාස් එකට ඇවිල්ලා ඉන්න ගමන් කියනවා අයියෝ මගේ හැම වේලිලා. අයියෝ මට හරි රස්නේ. නැත්නම් ගෑල් ළමයි නාල කරලා බස් එක නැගලා කොණ්ඩේ තෙතයි AC බස් එකේ ඉන්නේ. බස් එකේ යන ටික වෙලාවක් ඇද්දි ගෑල් ළමයි කොණ්ඩේ අත ගාලා කියනවා මගේ කොණ්ඩේ තිබුණු වතුර ටික වාෂ්ප වෙලා. දැන් වතුර නැහැ. ඒතර ඒක යාට දැනෙනවනේ. වතුර ටික ඔළුවේ තිබුණු කෙස් ගස්වල තිබුණු වතුර ටික වාෂ්ප වුණා. ඒව භෞත රසායනික වෙනස්කම්. තමන්ට රසණයක් දැනෙන එක. ඒ හැම එකම භෞත රසායනික වෙනස්කම්. එතකොට මෙතන තීන්ත ටික වේලෙනකොට ආලේප කරපු තීන්ත ටික වේලෙනකොට සිදුවන භෞත රසායනික වෙනස්කම් දෙකක් ලියන්න. මොකක්ද එකක්? අර ගෑල් ළමයි කොණ්ඩේ තිබුණු වතුර ටික වාෂ්ප වෙලා ගියා වගේ තීන්ත ටිකක් වේලෙනවා කියන්නේ ද්‍රාවකයේ වාෂ්ප වෙලා යනවා. ඒක භෞත රසායනික වෙනස්කමක්. සරලව ලියන්න හිතලා. ගැඹුරට යන්න ඕනේ නැහැ. එහෙනම් රෝම ඉලක්කම් 6ට අදාළව ලියන්න. ද්‍රාවකය වාෂ්ප වීම. ද්‍රාවකයේ වාෂ්ප වීම. ද්‍රාවකයේ වාෂ්ප වෙනකොට ඊළඟට මොකද්ද වෙන්නේ? බහු අවයවක ටික ලං වෙලා අන්තරණුක ආකාශ බල වැඩි වෙලා තදින් ඇසිරෙනවා. ලියන්න. බහු අවයවික එකිනෙක තීන්ත වේලිම ගන්නවනේ. බහු අවයවික එකිනෙක ලං වී ඇසිරීම. බහු අවයවික එකිනෙක ලං වෙලා ඇසිරෙනවා. එහෙම තමයි තීන්ත වේලෙන්නේ. ද්‍රාවකයේ වාෂ්ප වෙලා යනවා. බහු අවයවික එකිනෙක ලං වෙලා ඇසිරිලා වියලි තීන්ත පැල්ලමක් හැදෙනවා. තියරි වලදී ඉගෙනුවා රසායනික ප්‍රතික්‍රියා සිදු නොවී තීන්ත වේලෙන හැටි. රසායනික ප්‍රතික්‍රියා වෙලා හරස් බන්ධන හැදිලා තීන්ත වේලෙන හැටි. ඒක පාඩම් කරපුවාම මේකට මේව සිම්පල් හරි. හරි. එතකොට B කොටස ඉවරයි. දැන් අපි යනවා C කොටසට. අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක් තුල කියලා කතාවක් තියෙනවා. මේ කතාව ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනයත් එක්ක බද්ධ වෙනවා. මේ කතාව ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනයත් එක්ක බද්ධ වෙනවා. ඒ කියන්නේ ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනය ගැන අපි ළමයට ඉගෙනුවා.
දැන් මෙතනත් අන්නේ ෆොස්ෆේට් පොහොර නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. කතාවක් දීලා අපි කතාව මුලින්ම ගමු. මේ කතාව දැක්කම බය වෙන්න එපා. මොකද එක්සෑම් එකේදී නිර්මාණාත්මක විදිහට ප්‍රශ්න දෙන අවස්ථා තියෙනවා. එතකොට අපි තියරි ක්ලාස් එක ඇතුලේ සිද්ධාන්ත ටික ඔක්කොම උගන්වලා ප්‍රශ්නත් කරලා යවුවට පස්සේ මෙහෙම දෙයක් දැක්කම ළමයි එකපාරට කලබල වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න කියවල ඊළඟ ප්‍රශ්න ටික බලනකොට ඔයාලට තේරෙනවා මේ ඔක්කොම උගන්වපු දේවල්ම තමයි තියෙන්නේ. නිර්මාණශීලී කතාවකුත් එක්ක උගන්වපු ටික තියෙනවා. මොකද්ද නිර්මාණශීලී කතාව? කඳු බෑවමක් තියෙනවලු. කඳු බෑවීමේ තමයි වගාව තියෙන්නේ. එතකොට මේ මුල් වලට අවශ්‍ය පෝෂක දෙන්න මේකට පොහොර දාන්න ඕන. හිතන්න ෆොස්ෆේට් පොහොර කියලා. ෆොස්ෆේට් පොහොර නිකම්ම මේකට දැම්මම වතුරට සෝදන් යනවනේ. බෑවුමන් නිසා. ඒ නිසා මේ ශිෂ්‍යයා කියනවා මෙන්න මෙහෙම මුට්ටියක් අරගෙන මුට්ටිය මෙහෙම පොළවේ වල දාලා ඒකට පොහොර දාමු කියලා. ෆොස්ෆේට් පොහොර. ඒතර මුට්ටියේ තියෙන මේ මැටි පෘෂ්ඨය ඔස්සේ ෆොස්ෆේට් පොහොර සෙමෙන් එළියට එනවා. ජලයත් එක්ක. මේ පෘෂ්ඨයෙන් මේ ඇතුලේ තියෙන පොහොර සෙමෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා x කියන්නේ පොහොර නම් ඒ පොහොර මේ ශාක වලට දැන් උරා ගන්න පුළුවන්. වර්ෂාවක් වෙනවා කියලා එකපාරට පොහොර ටික සෝදන් යන්නේ නැහැ. පොහොර ටික දැන් මුට්ටිය ඇතුලේ තියෙන නිසා. ඒතර හොඳ යෝජනාවක් නේ. පළවෙනි ප්‍රශ්නය. වගා සඳහා වැඩි ඵලදාවක් බලාපොරොත්තුවෙන් පොහොර විශාල ප්‍රමාණයක් යෙදීමෙන් ඇතිවිය හැකි ආර්ථික හා පාරිසරික අවාසි ලියන්න කියලා කියනවා. මේකනේ දැන් මිනිස්සු කරන්නේ. රසායනික පොහොර දාලා පුළුවන් තරමක් දාලා වගා වැඩි කරගන්න හදන්නේ, ඵලදා වැඩි කරගන්න හදන්නේ. ඒකෙන් එයාට වෙන ආර්ථික අවාසි, පාරිසරික අවාසි ගොඩක් තියෙනවා. ඒව ගොවින් කල්පනා කරන්න ඕනේ. කොහොමද කල්පනා කරන්නේ දැන්? ඔයාලට හිතන්න පුළුවන්. මේ ඕන තරම් අපි ක්ලාස් එකේ කතා කරා මේ රසායනික පොහොර භාවිතය අවාසි. එක ආර්ථික අවාසියක් මුලින්ම අහනවා. රසායනික පොහොර අධිකව භාවිතා කිරීමේ ආර්ථික අවාසියක් කියන්නේ මොකක්ද අවාසිය? ගොවියාගේ පර්ස් එකට මට්ටු වෙනවනේ, සල්ලි ටික ඉවර වෙනවනේ. ගොවියාගේ පර්ස් එකට තට්ටු වෙන එක තමයි පළවෙනි අවාසිය. එහෙනම් ලියන ආර්ථික අවාසිය විශාල වියදමක් වගාව සඳහා යෑම. ලොකු වියදමක් වගාවට ගියාම පළදාව ගත්තට ලොකු ලාභයක් නැහැ. ඒකනේ දැන් වෙලා තියෙන්නේ. ස්වභාවික ක්‍රම වල වගා කරනවා නම් ලාභ වැඩියෙන් ගන්න පුළුවන්. ආවද? විශාල වියදමක් යන බැවින් විශාල වියදමක් යෑම. විශාල වියදමක් වගාව සඳහා යෑම. පාරිසරික අවාසිය මොකද්ද? පරිසරයට වෙන හානිය මොකද්ද? අපි අකණ්ඩව කතා කරනවා. රසායනික පොහොර පසර දාන්න පසර මේ විෂ ද්‍රව්‍ය එකතු වීම නිසා විෂ වෙච්ච පසක් තමයි අද තියෙන්නේ. අපි අපේ ලංකාව ගැන කතා කරමුකෝ. ඒ නිසා අනුරාධපුර පොළොන්නරුව වගේ ජල මූලාශ්‍ර වලට මේ විෂ බැරලෝහ වගේ දේවල් පවා කලවම් වෙලා ඒ මිනිස්සු සෞඛ්‍ය ආබාධ වලට ලක් වෙනවා. වතුර ටිකක් බොන්න බෑ ලෙඩ හැදෙනවා. ඒ ජලය ශාක වලට උරාගෙන ඒ ශාක ආහාරයට ගත්තම ලෙඩ හැදෙනවා. ඒ ශාක ආහාරයට ගන්න සතුන්ගෙන් ආහාර දාම ඔස්සේ ලෙඩ හැදෙනවා. ඒ විදිහට පස විෂ වීම නිසා මුළු ජෛව පද්ධතිය විනාශ වෙලා තියෙනවා. මේ රසායනික පොහොර නිසා. අපි ඒ ගැන කතා කරලා තියෙන ඕන තරම්. ඒ නිසා ළමයිට හිතලා ලියන්න පුළුවන් මොකද්ද පාරිසරික ආවාසිය? පෝෂක ජලාශය වලට මිශ්‍ර වීමෙන් ඒ පෝෂක ගහගෙන ගිහලා ජලාශය වලට එකතු වෙනවා. ඒතර නිකම්ම ඒ ජලාශය විනාශ වෙනවා. පෝෂක ජලාශය වලට මිශ්‍ර වීමෙන් සුපෝෂණය වූ ජලාශය ඇතිවීම. සුපෝෂණය වූ ජලාශය ඇතිවීම. ක්‍රමලක්ෂණ දෙක. ශ්‍රී ලංකාවේ ෆොස්ෆේට් අඩංගු විශාලම ඇපටයිට් නිදිය පිහිටා ඇති නගරය කුමක්ද? එප්පාවල. ඕන බබෙක් දන්නවා. එප්පාවල ඇපටයිට් නිදිය කොහොම කවුද දන්නේ නැත්තේ ළමයි. ක්‍රමලක්ෂණ 3. අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක් තුල පිහිටි කඳු බෑවුමක ඇති වගාවකට සුපර් ෆොස්ෆේට් පොහොර එකතු කිරීම නිසා සිදුවිය හැකි අවාසියක් කුමක්ද කියලා කියනවා. ළමයි සුපර් ෆොස්ෆේට් කියන්නේ ෆොස්ෆේට් නිෂ්පාදනයේදී ගන්නවා. සුපර් ෆොස්ෆේට් කියන්නේ ඇපටයිට් ඇසිඩ් එකේ දිය කරාට පස්සේ සල්ෆියුරික් ඇසිඩ් එකේ ඇපටයිට් දිය කරාට පස්සේ ලැබෙනවා
කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා එකක්. ඇපටයිට් කියන khනිජය සල්ෆියුරික් ඇසිඩ් එකේ දිය කරාට පස්සේ ලැබෙනවා කැල්සියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා ජලයේ දිය වෙන සංඝටකයක්. අන්න ඒක පාවිච්චි කරලා තමයි අපි සුපර් ෆොස්ෆේට් හදන්නේ. අන්නේ සුපර් ෆොස්ෆේට් වගේ වතුරේ දිය වෙන ජල ද්‍රාව්‍යතාවයේ වැඩි පොහොරක් මේ වගේ කඳු බෑවුමක දැම්මොතින් මොකද වෙන්නේ? ඔව් වහින වෙලාවට වතුරත් එක්ක සේදිලා යනවා. සුපර් ෆොස්ෆේට් ජල ද්‍රාව්‍ය නිසා. අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයේ කඳු බෑවුමකට සුපර් ෆොස්ෆේට් දැම්මොතින් සෝදගෙන යනවා. එතකොට ඒ අවාසිය තමයි ලියන්න තියෙන්නේ. ලියන්න සුපර් ෆොස්ෆේට් ක්‍රමලකම් 3 සුපර් ෆොස්ෆේට් ජල ද්‍රාව්‍ය නිසා වර්ෂා ජලය සමග සේදී පසෙන් ඉවත් වීම ක්‍රමලකම් 4 සිසුවා විසින් යෝජිත ක්‍රමය මගින් ක්‍රමලකම් 3 කොටසේ සඳහන් ලද අවාසිය අවම කරගන්නේ කෙසේද? දැන් ඒක නෙමේ ශිෂ්‍යයා යෝජනාවක් කරේ. ෆොස්ෆේට් පොහොර නිකන් පස්සට දාන්න එපා, මුට්ටිය ඇතුළට දාන්න. මුට්ටිය ඇතුළට දැම්මම වර්ෂාවක් ආවත් සෝදගෙන යන්නේ නැහැ. මුට්ටියේ තියෙන මේ පෘෂ්ඨයෙන් සෙමෙන් පොහොර පරිසරයට මුදා හරිනවා. ඒතර ශාකයට ඒක අවශෝෂණය කරගන්න කාලය තියෙනවා. ඒ නිසා පොහොර ශාකයට ලබා ගැනීමේ අවස්ථාව ප්‍රායෝගිකව වැඩි. එහෙනම් ලියන්න රෝම ඉලක්කම් 4ට උත්තරය. මැටි කලය තුල පොහොර අඩංගු බැවින් ඒවා සෙමෙන් පරිසරයට මුදා හරින නිසා එකවර සෝදා යාමක් සිදු නොවීම. එකවර සේදී යාමක් සිදු නොවීම. වැස්සකල එකපාරට හොදන් යන්නේ නැහැ. අන්තිම ප්‍රශ්නේ. මේකෙන් 2018 පේපරයේ ප්‍රශ්නෙත් ඉවරයි. බලන්න දැන් ගානට උත්තර ටික දෙන්න පුළුවන් නේ. ඒ නිසා තමයි කියන්නේ තියරි ටියුට් එක හරියට පාඩම් කරලා ප්‍රශ්න පොතත් හරියට කරලා රිවිෂන් ටියුට් එකත් හරියට කරාට පස්සේ එක්සෑම් එකේ ප්‍රශ්න එක ළමයිනේ ඕනකට වඩා වැඩිත් එක දැනුම වාට හම්බ වෙනවා. දැන් ආඩ ඒක අපි ඔප්පු කරලා තියෙන ප්‍රශ්න පත කිරීමෙන්ම හැබැයි නිදහස් මනසකින් විභාගෙ ලියන්න ඕන. හරි. නිර්මාණාත්මක දේවල් දුන්නු හිතන්න ඕන. කලබල වෙලා දුවන්න ඕනේ නැහැ. හරි. අන්තිම ප්‍රශ්නේ සිසුවා විසින් යෝජිත ක්‍රමය මගින් නැතිවිය හැකි අවාසිය තමයි දැන් මේ මුට්ටිය ඇතුලේ පොහොර දාලා තියෙනකොට මේ කලාපෙට විතරයිනේ පොහොර හම්බෙන්නේ. සීමිත කලාපයකට විතරයි පොහොර හම්බෙන්නේ. දැන් අවාසිය. මැටි කලය තුල පොහොර අඩංගු බැවින් සීමිත කලාපයක් තුල පමණක් පෝෂක ව්‍යාප්ත වීම. හරි. අපි එන අපේ වීඩියෝ ලෙසන් එකේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ ලෙසන් එකෙන් ආයෙමත් හමු වෙමු.